යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සිල් දෙනාටම සුබෝදෑසන කියලා මම සුබ පතනවා. නැවත වාරයක් අපි දෙවියන් වහන්සේගේ ගෘහයේ එකතු වී උන්වහන්සේගේ වචනයට එවුම්කන් දෙන්න දෙවියන් වහන්සේ දුන්න අවස්ථාව නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මම ගිය සතියේ මාතෘකාව පටන් ගත්තා. ඒ කියන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල උසස් ජීවිතය ජීවත් වීම ගැන. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල උසස් ජීවිතය ජීවත් වීම ගැන මම කතා කළා. ඒකෙන් පළවෙනි අද දෙවෙනි කොටස මම කතා කරන්න යන්නේ අපිට දන්නවා ගිය සතියේ බැලුවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල උසස් ජීවිතයක් අපට ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය නමට ක්‍රිස්තියානි ආගමික නැත්නම් සාමාන්‍ය මිනිසෙක් හැටියට අපට ජීවත් වෙන්න පුළුවන්. ඒක තීරණය ගන්න අපි තමයි. උසස් ජීවිතයට යන්න යනවාද නැත්නම් සාමාන්‍ය ගැලෙව නොලපු අය ලෝකේ ඉන්න මිනිස්සු වගේ අපි ජීවත් වෙන්න යනවාද? ඒක අපේ තේ තියන්නේ. right? ඉතින් අපි කතා කළා උසස් ජීවිතය කියලා කියනකොට ආත්මිකව අපි උසස් ජීවිතයක් ජීවත් වෙන්න ඕනේ. ආර්ථිකව අපි උසස් ජීවිතය ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම ශාරීරිකවත් අපි උසස් ජීවිතය තබා ගන්න ඕනේ. ඒ කියන්නේ ශාරීරික කියලා කියනකොට ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනය අනුව අපි දීර්ඝායස ලබා ගන්න ජීවත් වෙන්න ඕනේ කියලා මේ ගීතාවලිය 91 16 වෙනි පදේ කියනවා. දීර්ඝායස ජීවත් වීම දෙවියන් වහන්සේ කැමැත්ත. නමුත් අපි දන්නවා අද දින ඇත්තටම මම කලින් කියපු විදිහට අද දේවගතිවරු පවා දෙවියන් වහන්සේ තුළ බලවත් වෙන දේවගතිවරු පවා දේවදාසය පවා ඇත්තටම අඩු වයසේ ඒ කියන්නේ නැති වී යනවා. ඒ කියන්නේ මැරෙනවා. right? හරි කනගාටුයි. දැන් මම ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරපු වෙලාවදී දෙවියන් වහන්සේ මගේ හදවතට කතා කරපු දෙයක් තමයි. ඇත්තටම අපි දෙවියන් වහන්සේගේ දරුවෝ අපේ ජීවිතය කොයි වගේ තිබුණ නමුත් අපේ දර්ශනය නැත ඉලක්කේ තියන්න ඕනේ උන්වහන්සේගේ වචනය අනුව අපේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. දැන් මම ලෙඩ වුණායි කියලා මට දේශනා කරන්න බෑ ලෙඩෙන් ඉන්න එක උන්වහන්සේ කැමති කියලා. ඒක මගේ වැරද්ද නැත්නම් මගේ අඩුපාඩුව. ඉතින් මගේ ජීවිතේ ගැළපෙන විදිහට වචනය වෙනස් කරන්න බෑ. මම මගේ ජීවිතයේ වචනය අනුව වෙනස් කර ගන්නට අපි දැනගන්න ඕනේ. ඉතින් වචනය අනුව ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම හැමෝටම උසස් ජීවිතයක් අපි ජීවත් වෙන්න පුළුවන්. ආමෙන්. ඉතින් අපි බැලුවා අපිට පුළුවන් නම් උසස් ජීවිතයක් කියලා කියනකොට මහිමල්ලා අස්වාභාවික right ජීවිතයක් අපිට පුළුවන් ජීවත් වෙන්න. ඒක අද මම පෙන්වන්න කැමති වචනේ ඉඳලා ඒක කොහොමද වෙන්නේ කියලා. right? ඒ සාමාන්‍ය ජීවිතයක ඕනෙකට ජීවත් වෙන්න පුළුවන්. ඔය මේ පොළේ උපදින ජීවත් වෙන ලෙඩ හරි කරදර හරි මොන හරි ප්‍රශ්න තුලින්ම ওই ජීවිත පුරාම ඇදගෙන ගිහිල්ලා දවසක් මෙරෙන්ට යනවා එතන ඉවරයි. right? ඉතින් මම එක දවසක් දේශකයෙකුට දේශනාවට එවුම්කන් දෙනකොට ඇත්තම කියනවා නම් දෙවියන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරපු මිනිසයා. එයා කියනවා බෝ සම්පත් එකතු වෙලා තිබෙන්නේ සෝන් පිටණියේ. ඒ කියන්නේ මනුෂ්‍යන්ට ඇති දර්ශනය ඔවුන් ඉෂ්ට කළපු නැති නිසා ඔවුන් මරණම ඒක සෝම් පිටිනේ තමයි ඉවර වෙන්නේ. කිසි දෙයක් මේ පොළවේ අත්දැකලා නැහැ. ඉතින් දර්ශනය ඇති මනුෂ්‍යයා ඒ දර්ශනය අනුව ගමන් කරපු මනුෂ්‍ය ස්වල්ප දෙනයි තමන්ගේ ජීවිතයේ ඒ උසස් මට්ටමින් ජීවත් වෙන්නේ. ඉතින් අපගේ ජීවිතයත් හැමෝටම දර්ශනය තියෙනවා. හැමෝටම පුළුවන් දිනු වෙන්න, හැමෝටම පුළුවන් උසස් මට්ටමේ ජීවත් වෙන්න. එක්කෝ ඒක තෝරා ගන්න ඕනේ නැත්නම් සාමාන්‍ය මිනිසෙකුට ඉඳලා ඔය සෝපෙටනේ කියලා අපේ දර්ශනය තියාගෙන ඉන්න ඕන. ඒක අපගේ
අපගේ තීරණය right දැන් අද බලන්න මම අපි ඒක දිගට බලාගෙන යනවා නම් මම ගිය සතියේ කතා කරපු දේ නැවතර මතක කරන්න කැමති නෑ මොකද මට වෙලාව නැහැ අද දින බලමු පදවල කීපයක් මම කතා කළා ගිය සතියේ පොඩි කාරණා දැන් රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා රෝම 8:14 කියන්න දෙලගේ ඒ පදේ මං ඊයේ දුන්න නැහැ මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය අපි ගිය සතියේ කතා කළා දැන් යේසුස් වහන්සේව අපි පුද්ගලයෙක් ගෙලොම් කට පිළිගත්ත මොහොතේදී අපි දෙවියන් වහන්සේගේ දරුකම ලබා ගන්නවා දරුකම කියනකොට අපි අපේ ලදරු මේ පොළේ ඉපදුනාම අපි ලදරු කාලෙත් තිබෙනවා ළමා කාලෙත් තිබෙනවා ඊට පස්සේ වෙඩිමල් කාලෙත් තියෙනවා ඒ වගේ ඇතරම බෙදාගෙන යන්න පුළුවන් ඒ ඔක්කොම ළමයින්ට අයිති දැන් මගේ දුවට වයස 41ක් පහු වෙලා මම හිතන්නේ හරි මගේ මතකයේ විදියට ගණන් කරලා බැලුවේ නෑ ඒ වුණාට අදත් මගේ දුව මගේ ළමයා හරි නමුත් බයිබලයේ පුත්‍රකම කියලා කියන පුත්‍රයා කියලා කියනවා නම් පියාගේ ස්ථානය අරගෙන ක්‍රියා කරන කෙනා හැම පවුලේ ළමයි ඉපදුනා කියලා හැමෝම පියාගේ තත්ත්වය අරගෙන ඒ පවුල පාලනය කරන්න බෑ පුත්‍රයාට පමණ ඒ කියන්නේ වර්ධනය වෙච්ච කෙනාට තමයි ඒ පියා නැති වෙච්ච කාලේදී ඒ පවුල ගෙනියන්නට පියාගේ නම ආරක්ෂා කරන්නට ඒ සියලු දේම බාර අරගෙන වගකීම කර දෙන්නේ අර පුත්‍රයාට බයිබලය අනුව. ඉතින් මෙතන කියා තිබෙන පරිදි අපි ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්න ජීවත් වෙනා නම් අපි පුත්‍රයෝ. ගැලීම ලැබුවයි කියලා අපි හැමෝම පුත්‍රයෝ නෙමෙයි. අපි දෙවියන්ගේ දරුවෝ. ඒ වුණාට පුත්‍රයෝ නොවේ. right? දැන් කියන්න දිලංගි 8:19 ඒ පරිච්ඡේදයේම 19 වෙනි පදය. හාලෙලූයා. රෝම 8:19 මක්නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න්ගේ එළදරව් වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටී. මක්නිසාද මැවිල්ල නිෂ්ඵලභාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්ත නොව ඒ මැවිල්ල ජරාවේ වහල්කමින් නිදහස් වී දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමේ නිදහස්කමට පැමිණෙන්නේ යන බලාපොරොත්තුවෙන් මෙතන බලන්න මක්නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ හැමෝම කියන්නේ පුත්‍රයන්ගේ ඒ කියන්නේ මේ පොළව ආදම් වෙටිච්ච කාලේ ඉඳලා සාපේට යටත් වී තිබෙන්නේ. ඉතින් මේ පොළව ඇත්තටම දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ එළිදෙන වෙන තුරු පිපාසින් බලාගෙන ඉන්නවලු. ඒ කියන්නේ මේ පොළව නිදහස් කරන්න ඕනේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ බිහි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගැලවීම ලැබුවයි කියලා අපි දෙවියන්ගේ දරුකම ලැබුවයි කියලා මේ පොළව ඒක කිසිම සතුටක් වෙන්නේ නැහැ. ඒක මේ පොළව දෙවියන්ගේ මෙවිල්ල සාපේ යටත ඉන්න නිසා තිබෙන නිසා ඒ සාපේ ඒගොල්ලන් මුදවන පිණිස කවුද එන්න ඕනේ? පුත්‍රයෝ. ඒ කියන්නේ පුත්‍රයා නිදහස් කරනවා නම් සැබවින්ම නිදහස් ලබා ගන්න පුළුවන් කියලා කියා තිබුණා යේසුස් වහන්සේ ගැන. ඉතින් යේසුස් වහන්සේ වගේම අපි මේ පොළවේ ක්‍රියා කරලා අපගේ පුත්‍රභාවයේ මේ පොළවේ පෙන්නකොට තමයි මේ පොළව නිදහස් වෙන්නේ. කල්පනා කරලා බලන්න. මම කියවනේ සිස්ටර් දිලංගි කිව්වේ බයිබලේ. right? හරි? එන කල්පනා බලන්න අපි කොච්චර දුරට වර්ධනය වෙන්න ඕනේද? අපදියා පොළොව බලාගෙන ඉන්නවා. කවදාද ඔයගොල්ලෝ වර්ධනය වෙලා යේසුස් වහන්සේ වගේ මේ පොළවේ ක්‍රියා කරන්න යන්නේ? අපි වහලුකමේ ඉන්නේ. යක්ෂයාගේ බන්ධනයෙන් ඉන්නේ. සාපයෙන් ඉන්නේ. අපිව මුදවන පිණිස අපි බලාගෙන සිට පිපාසයෙන් ඉන්නවා. කවුද
ඒ වෙනුවට නෙගටිව් යන්නේ කියලා දෙවියන්ට බලාපොරොත්තු වෙනවා. රයිට්? ඒක එක කාරණාවක්. දැන් බලන්න ලුක් සුභාරංචි 4 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදය. ලුක් 4:14. හාලෙලූයා. පදල් කීපයක් මම වේගෙන් යනවා. එවිට යේසුස් වහන්සේ ආත්මයන් වහන්සේගේ බලයෙන් යුක්තව ගලිලයට හැරී යාසේක. උන්වහන්සේ ගැන කීර්තියක්ද අවට මුළු පළාතෙහි පතලව ගියේය. උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවලදී උගන්වමින් කමන්න. එවිට යේසුස් වහන්සේ ආත්මයන් වහන්සේගේ බලයෙන් එමෝකෙන්ද බලයෙන් යුක්තව ගලිලයට හැරි ආසේක. ඒ කියන්නේ මෙතනින් පෙන්නනවා දැන් යේසුස් වහන්සේ අපි ගේසති බැලුවා බෞතිස්ම ගත්ත වෙලාවදී ශුද්ධාත්මන් වහන්සේලා උන්වහන්සේ මත පැමිණියා. රයිට්? ඒ කියන්නේ පරණ ගිවිසුමේ යේසුස් වහන්සේ ජීවිතුනේ පරණ ගිවිසුමේ යටත ව්‍යස්තාවේ යටත යේසුස් වහන්සේ ඉගෙනීම සීල දීම තිබුණේ ව්‍යස්තාව අනුවත් පරණ ගිවිසුමේ අනුවත් පමණයි. යේසුස් වහන්සේගේ ජීවිතය ගැන සඳහන් වෙලා තිබෙන නිසා තමයි මේ සුභාරංචි පොත්වල එකතු කරලා අලුත් ගිවිසුමට එකතු කරලා තියෙන්නේ. නැත්නම් යේසුස් වහන්සේ ජීවත් වුණේ ව්‍යස්තාව කාලයේ පරණ ගිවිසුම කාලයේ. ඉතින් පරණ ගිවිසුම කාලයේදී ආත්මෙන් වහන්සේ ඒ කියන්නේ සේවය කරන පිණිස රජවරුන් රජුවරුන් අනාගත වතුරුන් පූජකවරුන් මේ තුන් දෙනාටම එතන තුන්ගලටම ආලේපේ ලබන විට ඒ කියන්නේ රජවරුන් වෙන්න ඕන අනාගත වතුර කෙවිලා ආලේප කරන්න ඕනේ. ඒක පරණ ගිවිසුමේ ක්‍රමය. රයිට්? පූජක තනතුරට ඒ වගේම තමයි ඇත්තටම අනාගත වතුර පවා ඒ සේවෙන් යෙදී සිටිනකොට පරණ ගිවිසුමේ ශුද්ධාත්මාන්ත ඔවුන් මත පැමිණියා. ඔවුන් තුල නෙමෙයි ඔවුන් මත. ඔවුන් මත කියලා කියනවා නම් දැන් බලන්න යේසුස් වහන්සේ බෞතිස්ම ගත්ත වෙලාවදී ශුද්ධාත්මාන්ත උන්වහන්සේ මත එවිලා. රයිට්? ආවා. ඉතින් පරණ ගිවිසුමේ අනුව යේසුස් වහන්සේ පමණයි ශුද්ධාත්මයේ බලයෙන් පූර්ණ සිටිය කියලා බයිබලයේ කියලා තිබෙන්නේ. අනිත් අය නෙමෙයි. අනිත් අය තමන්ගේ රාජකාරී ඒ කාරණාව ඉෂ්ට වෙන තුරු ශුද්ධාත්මනාන්ත ඔවුන් මත පෙමින ඒ බලෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ කාරණාව ඉවර වෙච්ච ගමන්ම එතනින් ශුද්ධාත්මනාන්ත ඔවුන්ගෙන් ඈත් වෙනවා. ඒ නිසා තමයි දාවිත් පවා අර බත්සිබාගේ එතක අර ඒ කියන්නේ පාපේ වෙටිච්ච වෙලාවදී දාවිත් දෙවියන්ට යාත්නා කරන ස්වාමිනී මා මත තිබෙනා වූ ශුද්ධාත්මා ආකරන්න එපා ගන්න එපා කියලා. රයිට්? දැන් එලියාගේ ජීවිත ගත්තා නම් අපිට දන්නවා දැන් බාහල්ගේ අනාගත වතුරු 451 කර්මෙල් කන්ද උඩ ඒ තරඟයක් තිබුණා. ඒ කියන්නේ ඒගොල්ල විරුද්ධව එලියා කතා කරන මේ වගේ එන්න කවුද සැබෑ දෙවියන්ට කියලා බලමු කියලා. එලියා කියනවා ගින්නෙන් පිළිතුරු දෙන්නා වූ දෙවියන් වහන්සේ තමයි සැබෑ දෙවියන් වහන්සේ. ගින්නෙන් පිළිතුරු දෙන්න ඕනේ. ඉතින් එලියා කියනවා ගවයේ කරගෙන එවිලා ගවයද කියන්නේ? ඔව් ගවයේ කරගෙන එවිලා ඕගලන්ගේ බාහල් දෙවියන්ට පූජා කරලා ආසින් ගින්න ගෙන්නලා ඒක පිළිගන්න කියන්නේ. මම මගේ දෙවියන් වහන්සේට කියන්නම් ආසේ මම ගින්න ගෙන්න ගන්නම් මගේ පූජාව පිළිගන්නට. ඉතින් අපිට දන්නවා බයිබලයේ කියලා තිබුණා උදේ ඉඳලා හවස වෙනකන් ඒගොල්ලන් කෑ ගන්නවා අන්තිමට එලියා ඔවුන්ව බිහිලු කරනවා. තව පොඩ්ඩක් කෑ ගන්න අයියෙන් කෑ ගන්න. සමහරට ඕගලන්ගේ දෙවියන් නිදි ඇති. සමහරට ගමනක් ගිහලා ඇති. එනට හැන් නැතුව ඇති. ඒ නිසා තව පොඩ්ඩක් කෑ ගන්න කියලා. ඊට පස්සේ සවස් පූජා වේලාවදී එලියා මොන කරන්නේ? තමාගේ මේ ඒ කියන්නේ ගවයව අරගෙන මරලා ඊට පස්සේ පූජාස්ත්‍රේ තබලා ඒ ස්වාභාවිකට විරුද්ධව අනිත් පැත්ත ක්‍රියා කරන මොනවද වතුර ගෙනලා මේ පූජා මත වකරන්න කියලා එලියා කියනවා. ගින්නට වතුර එක් කරනවා නම් නිවිල යනවා.
වතුරෙන් ගින්න වැටෙනවා නිවිල යනවා. ඉතින් එලියාට පෙන්වන්න ඕනේ අපි නමස්කාර කරන දෙවියන් වහන්සේ කොයි වගේ බලවත් දෙවියන් වහන්සේ කියලා. ඉතින් වතුර වක් කරලා ඒ පළාත පිරෙනකොට ඊට පස්සේ එලියා කියනවා යාත්‍රා කරනවා. යාත්‍රා කරන අහස්සෙන් ඉඳලා ගින්න එවිලා සම්පූර්ණ අර පූජාව ඒ කියන්නේ පිළිගත්තා. right? ඉතින් ඊට පස්සේ එතනින් බාල්ගේ අනාගත වතුර සියලු දෙනාම මරලා දෙම්මා. බොරුකාරය කියලා. ඉතින් මේ ඒ කියන්නේ ඒ ක්‍රියාව කලේ සුද්ධාත්ම වහන්සේ මත පෙමිනිච්ච වෙලාවදී දෙවියන් වහන්සේගේ බලයෙන් ඒ මිනිස්සු ක්‍රියා කරලා ඒ ක්‍රියාව උනේ සාර්ථක වුණා. ඊළඟ දවස වෙඩි කාලේ නෙවෙයි ඊළඟ දවස මේ පණිවිඩේ මේ ගිහිල්ලා ජෙසබෙල්ට ආරංචි වෙච්ච ගමම ජෙසබෙල් කියනවා ඕන්ට කලපු විදිහට මම නුඹට කලේ නැතම් බලපන් කියලා කියපු ගමම අන්න දුවනම් මනුෂ්‍යයා. මොකද ඔහු තුළ තිබුණ සුද්ධාත්මය එතනින් නැහැ. ඔහු නැවත වරක් සාමාන්‍ය මිනිසෙක් වුණා. හරි? ඉතින් අපිට පේනවා පරණ කිව්සුමේ සුද්ධාත්ම වහන්සේ ඔවුන් මත පෙමිනියා සේවය කරන පිණිස. අලුත් කිව්සුමේ අපි යේසුස් වහන්සේව පුද්ගලික ගැලවුම්කට පිළිගත්ත මොහොතේදීම සුද්ධාත්ම වහන්සේ අප තුල එවිලා වාසය කරනවා. ඉතින් සුද්ධාත්ම වහන්සේ අප තුල වාසය කරේ එක පැත්තක් අනිත් පැත්ත විලා අපි සුද්ධාත්මේ පිරෙනකොට අපේ ජීවිතේම සුද්ධාත්මෙන් පිරෙනවා. තේරුණාද? දෙ බලන්න. දැන් පරණ කිව්සුමේ එලිසා එලියාගේ ගෝලයා එලිසා එලියාව අනුගමනය කරගෙන යනවා. දැන් එලියාට දෙවියන් වහන්සේ කිව්වා ඒ කියන්නේ එලියාව සූර්යයට දෙවියන් වහන්සේ ඔසවා ගන්න යනවා. ඉතින් අන්තිම මොහොතේදී මේ එලිසා පිටිපස්සෙම හිටපු නිසා එලියා කියනවා නෝ මෙතන හිටවා මං යන්න ඕනේ තව පොඩ්ඩක් ගමන. එලිසා අත්තරිය නෑ මම අත්තරිය නෑ. අන්තිම දක්වා මං එනවා කියලා. ඊට පස්සේ ගිහිල්ලා අන්තිමටම සූර්යයට ඔසවා ගන්නට කලින් එලියා ආනවා කාගෙන්ද එලිසා ළඟින් ආනවා නුඹ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? එතන එලිසා කියනවා ඔබ තුළ තිබෙනා වූ ආත්මෙන් දෙගුණයක් මට දෙන්න කියලා. ආලේපෙන් දෙගුණයක්. හරි? ඉතින් ඒක අරගෙන සභාවේ දෙගුණ ස්වාමීනි මට ආලේපෙන් දෙගුණයක් දෙන්න. මාව බාලෙන් දෙගුණයක් පුරවන්න කියලා ආනවා. අලුත් කිස්මේක වෙන්න බෑ. තේරුණාද? දැන් මේක කල්පනා කරන්න. මේක ඔබගේ ජීවිතය කියලා ගන්න. මේ වීදුරුව ඔබගේ ජීවිතය. දැන් වතුර පුරවලා දෙනවා. දැන් මේ මට්ටමට උඩටම පිරෙන්න වතුර දාලා තිනවා නම් දෙගුණයක් පුරවන්න පුළුවන්ද? මේකේ වතුර පිරලා තිනවා නම් අඩුපාඩු තියනවා පුරවන්න පුළුවන්. අඩුපාඩුව නැත්නම් පුරවන්න පුළුවන්ද? දෙගුණයක් දාන්න පුළුවන්ද? ඉතින් සුද්ධාත්මය ලබාගත් වෙලාවදී අපි සම්පූර්ණ පිරෙනවා සුද්ධාත්මය. දෙගුණයක් ලබා ගන්න බෑ අලුත් ගුස්මේ. ඉතින් දෙගුණයක් දෙන්න කියලා කියනවා නම් ඒකට පිළිතුරු නැහැ. මම දුන්නතරේ නුඹට තබා ගන්න ස්ථානයක් නැහැ කියලා දෙවියන්ට කියයි. ඕකේ? ඉතින් බලන්න දැන් මම කියන්න ආවේ පරණ ගුස්මේ සේවය කරන පිණිස සුද්ධාත්ම වහන්සේ අප මත පෙමිණුණා. ඒ කාරණාව ඉවර වෙච්ච ගමම අපගෙන් සුද්ධාත්ම වහන්සේ ඈත් වෙනවා. අලුත් කිස්මේදී එම වෙන්නේ නැහැ. එවිල යන්නේ නැහැ. අලුත් කිස්මේදී අප තුල වාසය කරන සුද්ධාත්ම වහන්සේ සදා කාලෙම ඉන්නවා. ආමෙන්. ඉතින් බලන්න දැන් යේසුස් වහන්සේගේ ජීවිතය ගත්තා නම් ලුක් 4:18 කියනවා ලුක් 4 පරිච්ඡේදයේ 18 වෙනි පදය ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. මක් නිසාද දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්නට උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්නටද මඩනා ලද්දවුන් නිදහස් කර හරින්නටද ස්වාමීන් වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශ කරන්නටද උන්වහන්සේ මා එව්සේකයි ලියා තිබෙන ස්ථානය සොයාගෙන මෙතන කියනවා යේසුස් වහන්සේ කියනවා මෙතන ස්වාමීන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය.
මක්නිසාද දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්නට උන්වහන්සේ මා ආලේප කළසේක. වාළුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්නටද මඩනා ලද්දවුන් නිදස් කර හරින්ටද ස්වාමින් වහන්සේ පිළිගත යුතු අවුරුදු ප්‍රකාශ කරන්නටද උන්වහන්සේ මා එව්සේක. දැන් මේක මට විස්තර කරගන්න වෙලාව නැහැ. ඇත්තටම මම කල්පනා කරලා බලලා මේක පොඩ්ඩක් මෙනෙහි කරනකොට අඩුම ගානේ මට සති 4-5කට වඩා අවශ්‍යයි අර පදේ පමණක් විස්තර කරන්නට. එච්චර මට වෙලාව නැහැ මේ මොහොතේදී. ඉතින් මෙතන කියනවා යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ සුද්ධාත්මයෙන් ආලේප කරලා තිබුණේ මේ කාරණා සම්බන්ධව. හරි? දැන් ගන්න බලන්න. යොහාන් 3:34 පළවෙනි බලමු යේසුස් වහන්සේගේ ජීවිතය. ඊට පස්සේ ඊටු කොටස බලමු. යොහාන් 3:34 මක්නිසාද දෙවියන් වහන්සේ විසින් එවන ලද තැනන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචන කතා කරන සේක. කුමක් හේින්ද දෙවියන් වහන්සේ මිම්මක් සහිතව ආත්මයන්න් නොදෙන සේක. මෙතන කියන කුමක් හේින්ද දෙවියන් වහන්සේ මිම්මක් සහිතව ආත්මයන්න් නොදෙන සේක. ඒ කියන්නේ මනලා ගණන් බලලා ආත්මෙ දීලා නැහැ යේසුස් වහන්සේට. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම right එතරම් කියනවා නම් මිම්මක් නැතුව සම්පූර්ණ සුද්ධාත්ම බලය පියාණන් වහන්සේ දෙවියන් යේසුස් වහන්සේට දීලා තිබෙනවා. හරි? ඊට පස්සේ බලන්න ලුක් සමයින්ද ක්‍රියා 10:38 ක්‍රියා 10:38 දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරී යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු බවත්ය. මෙතන කියනවා දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරීය යේසුස් වහන්සේ ආලේප කළ බවත්. එතන නාසරීය යේසුස් වහන්සේ කියලා ඉස්සානේ ඔබගේ නම දාගන්න එම දාම. ආමේන්. පියු දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ආලේප කළා. අද අපි යේසුස් වහන්සේ තුල ඉන්න නිසා අපවත් ඒ පියව දෙවියන් වහන්සේ සුද්ධාත්මෙන් සහ බලයෙන් අපිව ආලේප කරලා තිබෙනවා. ආමේන්. ඉතින් මෙතන කියන්න බලන්න දෙවියන් වහන්සේ සුද්ධාත්ම වහන්සේ බලයෙන්ද නාසරීය යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යාපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු බවත්ය කියලා කියා තිබෙනවා. ඒ කියන්නේ මෙතන යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ආලේප කළේ අන්‍ය භාෂෙන් කතා කරන්නට නෙමෙයි. යහපත් ක්‍රියාවල් කරන්නට. මොනවද? ලෙඩුන් සුව කිරීම යහපත් දෙයක්. යක්ෂයා දුරු කිරීම යහපත් දෙයක්. අන්ධයන්ට පෙනීම දෙන්නේ යහපත් දෙයක්. හලෝ. ඉතින් ඒ ක්‍රියාව අපිත් කරන්න ඕනේ. කල්පනා බලන්න මෙතන ගලාති 6:9 ගලාති 6:9 තවද යහපත්කම් කිරීමට මැලි නොවෙමු. මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම් නියම කාලයේදී කපා ගන්නෙමු. තවද යහපත්කම් කිරීමට මැලි නොවෙමු. අපි සුද්ධාත්මයෙන් ලැබලා සුද්ධාත්මයෙන් පිරී ඉන්නවා නම් යහපත් ක්‍රියාවල් දැන් අද දුෂ්ට ක්‍රියාවල් කරන්න බෝධනෙක ඉන්නවා. යහපත් ක්‍රියාවක් පටන් ගන්න ඕනේ නම් ඒක සභාවෙන් පටන් ගන්න ඕනේ. ආමේන්. මේක ඔක්කොම මට අර ධම්මෙල වගේ සිතුවිලි එනවා බොහෝ දේවල් කතා කරන්න මගේ කාරණාවන් පිටතට යන්න කැමති නෑ. මේක මතක තියාගන්න. රයිට්. ඊට පස්සේ බලන්න මතෙව් 5:3 මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසා නෑ ඒති. සිතින් දිලින්දෝ ඒක වෙලා ඇතර සිතින් නෙමෙයි ආත්මෙන් දිලින්දෝ කියලා තමයි එන්න ඕනේ. right? එතන සිංහල පරිවර්තනයේ දෙකේනේ සිංහල පරිවර්තනයේ ඇත්තටම කියනවා නම් බෝ
ස්ථානවල ආත්මයටත් මනසටත් තිබෙනා වූ නැත්නම් සිතට තිබෙනා වූ වෙනස දන්නේ නැතුව පරිවර්තකයෝ මාරු පරිවර්තන කළ තිබෙනවා. හරි මෙතන සිතින් නෙමෙයි සිතින් දිලින්දෝ නෙමෙයි ආත්මෙන් දිලින්දෝ. ඒ හේතුව වෙලා පර්ණගිවිසුම කාලයේදී කිසි කෙනෙක් නැවත ඉපදීම ලබලා නැහැ. පර්ණගිවිසුම කාලයේදී කිසි කෙනෙක් නැවත ඉපදෙලා නැහැ. ඉතින් මේ පදේ ඇත්තටම අනාගත වාක්‍යයක් තමයි යේසුස් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ එක දැන් සාමාන්‍ය මිනිස්සෙක් වෙලා ඒ කියන්නේ තමන් ළඟ හැමදේම තියෙනවා මම පූර්ණව ඉන්නවා කියලා හිතනවා නම් කිසි දෙයක් සොයන්නේ නැහැ. right පර්ණගිවිසුමේ ඒගොල්ලන්ගේ විලා ඇතර ව්‍යස්තාවේ යටතේ සිටියේ. ඉතින් ව්‍යස්තාවකයේ තියෙන දේවල් මම පිළිවෙලට පිළිගත් කළා නම් මම සම්පූර්ණයි කියලා හිතුවේ. ඒ කියන්නේ දැන් පර්ණගිවිසුමේ ධර්මිෂ්ඨකම කොහොමද ලබා ගත්තේ ක්‍රියාව තුලින්. අලුත් කිවිසුමේ ක්‍රියාව තුලින් ධර්මිෂ්ඨකම ලබා ගන්න බෑ. අලුත් කිවිසුමේ ඇදහිලා තමයි ධර්මිෂ්ඨකම ලබා ගන්න පුළුවන්. තේරුම්ගත්තද? අලුත් කිවිසුමේ ක්‍රියා තුලින් දසෙන් කොටස දෙන නිසා ඉරිදා දෙීමට සහභාගී වෙන නිසා නැත්නම් බයිබලයේ කියවන නිසා ධනින් ඉඳලා යාත්නා කරන නිසා ධර්මිෂ්ඨකම ලබා ගන්න බෑ. ඒ සියලු දේම අවශ්‍යයි දෙවියන්ගේ ඉදිරියේදී ඒ ධර්මිෂ්ඨකම කියන සුද්ධභාවය එවිලා ඒ තුලින් ලබා ගන්න බෑ. බයිබලයේ කිය තිබුණා මනුෂ්‍යයන්ගේ යාපත් ක්‍රියාවල් සියලු දේම කිලිටු වැරහලට සමානයි. යේසුස් වහන්සේගේ ලේ වලින් පවිත්‍ර වුණොත් පමණයි ධර්මිෂ්ඨකම ලබා ගන්න පුළුවන් අලුත් කිවිසුමේදී. ඉතින් මෙතන කියනවා දැන් ඇතරම මම ආත්මෙන් දිලින්දෙක් වෙලා ඉන්නවා කියලා දැනගත්තත් පමණයි ආත්මෙන් මම සඵලත්වය ලබා ගන්නට නැත්නම් පූර්ණකම ලබා ගන්නට මම පිපාස වෙන්නේ. ඉතින් ව්‍යස්තාවේ හිටපු අය ඒගොල්ලන් යේසුස් වහන්සේ අපට ඕනේ නැහැ කියලා කියන්නේ. ඒගොල්ලන් ගෙලෙමට එන්න කැමති නැත්තේ මොනවද? ප්‍රධාන හේතුව තමන් හිතුවා තමන්ගේ ව්‍යස්තාව හරියට පිළිපැද්දා නම් අපි සම්පූර්ණයි කියලා. මට නැවත ඉපදීමක් අවශ්‍ය නැහැ. මට ගැලවීමක් අවශ්‍ය නැහැ. මට නැවත ඉපදීම අවශ්‍ය නැහැ කියලා තමයි ඒගොල්ලන් හිතාගෙන හිටියේ. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කියනවා නුඹලාගේ තියෙන අඩුපාඩුව නුඹලා ආත්මික දිලඳුකම ඉන්නවා කියලා දැනගත්තා නම් නුඹලාට අවශ්‍ය වෙනවා ආත්මිකව පෝෂකම කොහොම ලබා ගන්න කියලා. හරි? දැන් මේක ඒක තාපත්තක් කල්පනා කරනවා තාපත්තකට පැහැදිලි කරන්න ඕනේ නේද? දැන් ආත්මිකව අපි සම්පූර්ණ භාවයෙන් ඉන්නවා නම් right? දැන් උදාහරණ මෙහෙම කියමු. දැන් ආත්මයෙන් දිලිඳු වෙලා ඉන්න එක්කෙනාට බෑ එම්බිසාවත් සුව කරන්නට. ආත්මෙන් දිලිඳුකමේ ඉන්න අයට බෑ යක්ෂයා දුරු කරන්නට. ආත්මෙන් දිලිඳුකමේ ඉන්න අයට බෑ මලවුන් නැගිටවන්න. ආත්මෙන් දිලිඳුකමේ ඉන්න අයට බෑ යක්ෂයා දුරු කරන්නට නැත්නම් කිසිම හාස්කමක් කරන්නට අන්දෙන්ට පෙනීම දෙන්න බෑ. ආත්මෙන් දිලිඳුකමේ ඉන්නවා නම්. right? ඉතින් දැන් මම ආත්මෙන් දිලිඳුකමේ ඉන්නවා කියලා දැනගත්ත පමණයි මේවෙනි ක්‍රියාවට යන්න ඕනි කියලා මම අවශ්‍ය වෙනවා නම් මම හිතන්නේ මම ඉන්න මට්ටම හරියන්නේ නැහැ. මේකට වඩා උසස් මට්ටමටම යන්න ඕනේ. ආත්මයේ උසස් ජීවිතේ ජීවතුන පමණයි මේවෙනි ක්‍රියාවල් මා තුලින් දකින්න පුළුවන් කියලා බලන්න. මතෙව් 17:14 මතෙව් 17:14 මතෙව් 17:14 ඔවුන් සමූහයා ළඟට ආ කල මිනිසෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දනින් හිඳ ස්වාමිනී මාගේ පුත්‍රයාට කරුණා කළ මැනව. මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳී. නොයෙක් විට ගින්නෙහිද නොයෙක් විට වතුරෙහිද වැටෙහි. ඔබ වහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙන ආවෙමි.
ඔහු සුවපත් කරන්නට ඔවුන්ට නුපුළුවන් වී යයි කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව. right පොඩ්ඩක් ඉන්න. මෙතන මොන කියන්නේ යේසුස් වහන්සේ? දැන් බලන්න මේ පියා පුතා ලෙඩ වෙලා ඉන්නවා. ඇත්තටම ඉංග්‍රීසියෙන් පරිවෙන් දාලා තිබෙනවා අසුද්ධාත්මෙන් පිරලා. ඒ කියන්නේ සෑම මොහොතකම ගින්නෙන් වැටලා දිවින මැරෙන්න හරි නැත්නම් වතුර වැටලා මැරෙන්න හරි යනවා. අසුද්ධාත්මික බලය ඒ ළමයා පාලනය කරනවා. ඉතින් ඒ පියා ඇවිල්ලා කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ගෝලය ළඟට මම ගෙන ආවා සුව ලබා ගන්න පිණිස. ඔවුන්ට සුවය දෙන්න බැරි වුණා. ආත්මෙන් දිලුඳෝ. තේරුම් ගත්තද? ඔව්. ආත්මෙන් දිලින්දු. ආත්මෙන් දිලින්දුන්ට බෑ යක්ෂ දුරු කරන්නට හරි ඕනම ලෙඩක් සුව කරන්න බෑ ආත්මෙන් දිලින්දුකම ඉන්නවා නා. ආත්මෙන් අපි පිරලා පෝසත්කමේ උසස් මට්ටමට හිටියොත් පමණයි ඕනම ලෙඩක් සුව කරන්න පුළුවන්. ඉතින් යේසුස් වහන්සේ කියනවා කොච්චර කාලෙද නුඹලත් එක්ක මං ඉන්න යන්නේ. කොච්චර කාලෙද මං ඉවසන්න යන්නේ මේ වගේ දේවල්. ඊට පස්සේ යේසුස් වහන්සේ ළමයි ගෙනලා සුව කරලා යවනවා. ඒක එක කාරණාවක්. දැන් බලන්න දැන් අතරම දැනගන්න ඕනේ එකක් ඇවිල්ලා දැන් උසස් ආත්මික උසස් ජීවිතෙන්න ඕනේ නම් ඇත්තටම එක අස්වාභාවික ජීවිතයක් නැත්නම් මහිම පිරුණා වූ ජීවිතයක් එක. right? ඉතින් ගෝලයන් යේසුස් වහන්සේත් එක්කම ඉතියාට ඒ කියන්නේ යේසුස් වහන්සේ කලාව පුදුම දේවල් හාස්කම් හැමදේම දුටුවා. ඒ වුණාට ඒ උන්ට බැරි වුණා මොකද යේසුස් වහන්සේ තුල තිබුණා වූ ඒ ආත්මික උසස් මට්ටම ඔවුන් තුල තිබුණේ නැහැ. මෙතන තව කාරණාවක් මම පෙන්වන්න කැමතියි. දැන් සමහර අය කියනවා නේද? ඇත්තටම මෙයා ආස්කම දැක්කනම් ඇත්තටම මෙයා විශ්වාස කරයි දෙවියන් වහන්සේව. ඒක බොරුවක්. ඔව් බොයිතන්නේ ආත්මය ඒ කියන්නේ ආස්කම් දැක්කන මිනිස්සු දෙවියන් වහන්සේ විශ්වාස කරන්න පටන් ගන්නේ. ආත්ම ඒ කියන්නේ ආස්කම් දැක්කනම් දෙවියන් වහන්සේ විශ්වාස කරා කියලා. ඒක බොරුවක්. ඒ දන්නවද? ආස්කම දුටුවාම මනසේ විශ්වාස කරනවා ඒ වෙලාවට පමණයි. ඒ පුද්ගලයා අර දැකපු දේ නිසා මේක විශේෂයි. හරියට මම පිළිගන්නවා. එච්චරයි. නමුත් බයිබලයේ අනුව ඒ ආස්කම තුලින් ඇදහිල්ල එන්නේ නැහැ. වචනයේ අනුව ඇදහිල්ල එන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ඇසීම තුලින්. ඉතින් ආස්කම් දැකලා කියනවා නම් ඒකල මනසේ පිළිගන්නවා හදවතට ගන්නෙ නැහැ. ඒක දෙකන තියෙන වෙනස. දෙවියන් වහන්සේගේ වචනේ තමයි හදවතට කතා කරන්න පුළුවන්. ඇදහිල්ල ක්‍රියාත්මක වෙන්නේ ආත්මයෙන්. මනසෙන් නොවේ. ඉතින් මේ යේසුස් වහන්සේගේ සිටියා ගෝලයෝ සියලු දෙනාම right ඔළුවෙන් පිළිගත්තා. මෙයා ආස්කම් කරන එක්කෙනා එච්චරයි. හදවතේ පිළිගත්තේ නැහැ. ඒ නිසා තමයි මේ ළමයාට සුවය දුන්න බැරිුනේ. වෙනස. right? තා පොඩ්ඩක් බලමු. එතන. මම වෙලාවත් බලා ගන්න ඕනේ. හරි. බලන්න. ගන්න බලන්න. මතෙව් 17 එකේ සිට කියන බලන්න. මතෙව් 17 එකේ සිට සදවසකට පසු යේසුස් වහන්සේ පේත්‍රුස්ද යාකෝබ්ද ඔහුගේ සහෝදර වූ යොහාන්ද පමණක් කැඳවාගෙන උස්සූ කන්දකට වෙන්ව ගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරිෙහි අන් වෙසක් වූසේක. දැන් ඒ කතාව දන්නවනේ. ඒ කියන්නේ මම වෙලාව නිසා මේක සම්පූර්ණ කියවන්නේ නැතුව ඒ කියන්නේ යේසුස් වහන්සේ අන්වෙස වෙච්ච වෙලාවදී ගෝලයන් තුන්දෙනෙක් ඒ කියන්නේ පේත්‍රුස් යොහාන් සහ යාකෝබ්. ඒසට ගෝලෙ කී දෙනෙක් හිටියාද? 12යි. ඒ
අනිත් 9 දෙනා එකගෙන ගිනේත් උන්වහන්සේත් එක්ක. කන්ද උඩ. නුඹලා කන්දෙන් පහළ හිටපල්ලා. right? යාකෝබ්, පේත්‍රුස්, යෝහන් එන්න අපි කන්ද උඩ ගිහලා එමු කියලා යනවා. අනිත් 9 දෙනාට කිව්වා ඕගොල්ලන් පල්ලෙහා ඉන්න කන්ද උඩට එන්න එපා. එයි. යේසුස්ගේ ගෝලියෝ. ඒ 12 දෙනාම දෙන තෝරාගත්තේ එකම කාලයක. ඒ වුණාට සේවා කාලේ යේසුස් වහන්සේත් එක්කම හිටියාට යේසුස් වහන්සේ තෝරාගත්ත මේ 3 දෙනා විතරයි. අනිත් අය නෑ. right? ඒකට ප්‍රධාන හේතුව මොනවද? ඒ යේසුස් වහන්සේට කිටිය ගෝලයන් තුලින් ඒ 3 දෙනායි පමණයි ඒ කියන්නේ කුරුසිට යන්න කලින් ඒ 3 දෙනා පමණයි ඇත්තටම ආත්මිකව උසස් මට්ටමේ හිටියේ. ඇදහිල්ල ජීවිතයේ උසස් මට්ටමේ හිටියේ. අනිත් හැමෝම පහළ මට්ටමේ හිටියේ. right? ඔප්පු කරන පෙරණ තව එකක් ගන්න බලන්න සිස්ටර් එක මේක ලුක්ස් වාරංචි 8 වෙනි පරිච්ඡේදයේ ලුක්ස් වාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 49 පදේ සිට ලුක් යොහන් 8 ලුක්ස් වාරංචි 8 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි පදය උන්වහන්සේ කතා කරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් කෙනෙක් ඇවිත් නුඹේ දුව මැරුණාය. ආචාර්යින් වහන්සේට කරදර නොකරන්නයි කීවේය. යේසුස් වහන්සේ අසා බය නොවන්න ඇදහිලෙන්ම සිටින්න. එවිට ඇයට සුවවන්නේයයි උත්තර දුන්සේක. උන්වහන්සේ ගෙදරට ආ කල පේත්‍රුස්ද යොහන්ද යාකෝබ්ද යෞවනීගේ පියාද මව්ද හැර වෙන කාටවත් Taman සමග ඇතුල් වෙන්න අවසර නුදුන්සේක. right. දැන් මෙතන මේ කතාව කියනවා නම් දැන් යේසුස් වහන්සේ දේශනා කරන ඉන්න වෙලාවදී right ඒ කියන්නේ යයිරස් එනවා යේසුස් වහන්සේ ළඟට ඒ වෙලේ කියනවා මගේ දුව දියණිය මරණ අසන්නව ලෙඩව ඉන්නවා ඔබ වහන්සේ එවිත් මගේ දුව නැත්නම් දියණිය ළඟ සරිත අත්බවා නම් ඇස්වේ වෙලා ජීවත් වෙයි. ඒක යයිරස්ගේ ඇදහිල්ල. ඉතින් යයිරස් මොන කරන්නේ යේසුස් වහන්සේට ආරාධනා කරන තමන්ගේ නිවසට ඇවිල්ලා දුවට අත්බල යාත්නා කරන්න. ඉතින් යේසුස් වහන්සේ එන ගමන්ම අර තව ස්ත්‍රියක් ඇවිල්ලා මාල් ලෙඩව හිටපු ස්ත්‍රිය මුණ ගැහලා එතනින් පොඩි ප්‍රමාදයක් ඇති වෙනවා. එයාව සුව කරලා ඉවර වෙනකොට ඉතින් මගදී ඒ දේවල් සිදු වෙනකොට යයිරස්ගේ නිවසේට පණිවිඩ එනවා ස්වාමින් වහන්සේට කරදර කරන්න එපා නුඹගේ දියණිය මැරුණා. එතන යයිරස් දෙවිනා යේසුස් වහන්සේ කියන යයිරස් දෙය බලලා බය වෙන්න එපා. නුඹ විශ්වාස කරපන්. නුඹ බය වෙන්න එපා නුඹ විශ්වාස කරපන්. ඊට පස්සේ යේසුස් වහන්සේ එනවා යයිරස්ගේ නිවසට. එවිලා එතන දකිනවා හැමෝම අඬලා වැළපී ඉන්න බව. ඒතර යේසුස් වහන්සේ කියනවා "එයි අඬන්නේ. ඒ ළමයා නිදි. මැරලා නැහැ." ඉතින් මිනිස්සු ඒක බිලෝට ගත්තා. මම පිස්සු කතා කරනවා. ඒ ළමයා මැරලා ඉන්න එක පේන්නේ නැද්ද? කියලා. ඒගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ ආත්මික රහසය එතන. right? ඊට පස්සේ යේසුස් මොන කරන්නේ? පේත්‍රුස්ටත් යොහන්ටත් යාකෝබ්ටත් එන්න කියලා ඒගොල්ලොත් එක්ක යයිරස්වත් ඔහුගේ භාර්යාවත් ගෙනියනවා. එයි යයිරස්ගේ ඇදහිල්ලගෙන යේසුස් වහන්සේ කලිම බලාගත්තා. යයිරස් කිව්වේ යේසුස් වහන්සේට ඔබ වහන්සේ ඇවිල්ලා දුවගේ සරට අත් තබනවා නම් එයා ජීවත් වෙයි. ඒක යයිරස්ගේ වචනය. ඉතින් යයිරස්ට සැකයක් නැහැ. අනිවාර්යයෙන්ම සුවය ලබා ගන්න ඕනේ. ඉතින් යයිරස්ගේ ඇදහිල්ලගෙන යේසුස් දැනගෙන හිටිය නිසා යයිරස්ට අනුමත දුන්නා එතුළට එන්න කියලා කාමරය තුල. අනිත් ගෝලය 9 දෙනාට නැහැ. ගෝලය 9 දෙනාට නැහැ. එයි
යයිරස් වගේවත් යේසුස්ගේ ගෝලයේ අනිත් 9 දෙනාටම විශ්වාස කරන්න පුළුවන් ආත්මික උසස් මට්ටමේ ඕනේ නැහැ. දැන් අපි මොන කරන්නේ සාමාන්‍යයෙන් අර මානසික මට්ටමවත් අපි ඒකනේ කරන්නේ. ඒක ආත්මික මෝඩකම. මානසික මට්ටමවත් ඒකට අවස්ථාවක් දෙන්න එපායි. හරි? ඒක අපි කරන වැඩ. එක සැරේ මට මතකයි අපි තරුණු කන්දෝර තපාතවල ඉන්නකොට ඒ කියන්නේ මම දේශනා කරන වෙමතේදී මට ඇත්තටම අපේ භාෂාවෙන් කියනවා අර ආලේපෙන් එච්චර දුරට මම පිරලා ඉන්නකොට ඇත්තටම පියාට තියෙනවා නම් මං ඉගිලෙනවා. ඒ වගේ ආලේපේ බලය දෙනාගේ බලය මගේ ඇත්තටම මට හැඟෙනවා එතන ඒ තත්වය. ඉතින් දේශනා කරලා ඉවර වෙලා තරුණයන්ට පොදු යාත්නා කරන්න ඕනේ කියලා මම දන්නවා බොහෝ දේවල් දෙවියන්ගේ ස්ථානේ කරන්න යනවා කියලා. නමුත් මම මොන කළේ එතන අර එමොටම අවස්ථාව දෙන්න එපායි කියලා මම මොන කළේ අපේ මගේ යට සේවය කළව පාස්ටර්ස්ලා ඔක්කොටම එන්න කියලා මේ තරුණ ළමන්ට යාත්නා කරන්න කියලා මම ඒකට අනුමත දුන්නා. මොනවද දන්න උනේ? තප්පරයක්වත් නැහැ. තප්පරයක්වත් නැහැ. ඒ කියලා වචන ඉවර වෙච්ච ගමන්ම මාත් තුළ තිබුණ ආලේපේ එම ගියා. ඊට පස්සේ මම ශාරීරිකව සාමාන්‍ය මානසික වගේ සිත ගත්තා. මට මොකුත් කරගන්න බැරි වුණා. ඒක මාංශේ මං ගත් තීරණය. අනිත් අයටත් අවස්ථාව දෙන්න ඕනේ නේද? ඒකලත් පොඩක් සතුටු කරමු කියලා මං මාංශෙන් හිතලා දුන්නා. ඊට පස්සේ මොනවද උනේ? රැස්වීම අවසානයේදී මට කම්ප්ලේන් එනවා. මොනවද කම්ප්ලේන්? අයියෝ පාස්ටර් අර පාස්ටර් මගේ කකුල පාගගෙන මගේ තල්ලුවෙන් උලට අත් තියලා තල්ලු කළා. ඒ කියන්නේ මේ උන්ට ආලේපේ නැහැ. යාත්‍රා කරලා ආවද මන් දන්නේ සමවෙන්න මගේ භාෂාවට. right? ඉතින් ඒගොල්ලන්ට ආසයි මිනිසුන්ට පෙන්නන්ට දෙවියන්න්ට පාවිච්චි කරනවා කියලා පෙන්නන්ට මිනිස්සු වල වටාල ගන්න. ඉතින් අපේ කොළඹ ළමයින්ට දන්නවනේ ඒ මිනිස්සු සෙල්ලම් දානකොට වචන ඉගෙන ගත්ත ළමයි ඔක්කොම කම්ප්ලේන් කළා. අරයම තල්ලු කළා පාස්ටර්. හරි? ඒ කියන්නේ මාංශික ක්‍රියාව ඒ ස්ථානයේ ආත්මික ක්‍රියාවල් මොකුත් තිබුණේ නැහැ. මම මාංශයෙන් ඉඩ දුන්න නිසා. ඉතින් ආත්මික දේවල් දෙවියන් වහන්සේ ක්‍රියා කරනකොට මාංශයෙන් සිතලා එහෙම ඉඩ දුන්නා නම් අපි ඒ ස්ථානයේ විනාශ කරන්න තමයි ඉන්නේ. දෙවියන් වහන්සේගේ අරමුණ එතන ඉස්ත වෙන්නේ නැහැ. හලෝ? ඒස්වන් සමනද කරලා ඉතනවා. ඒක දැනගෙන තමයි ගෝලේ 9 දෙනාට මුල ඉතපල්ලා එළියේ අපි එතුළට ගිහලා කාර්ය ඉවර කරලා එන්න කියලා ආවේ. ඒ කියන්නේ පේතෘස්, යොහාන්, යාකෝබ් මේ තුන් දෙනාම තෝරා ගත්තා. ඒගොල්ලන් ආත්මිකව උසස් මට්ටමේ හිටපු නිසා. මේ බයිබලේ කියලා බලන්න දිගටම. ඉතින් මේගොල්ලන් මේ ගෝලයේ සියලු දෙනාම යූදස් නම් බෙල්ලේ මොන කියන්නේ ලඩු දාගෙන මොන මන් දන්නේ. බෙල්ල දාගෙන මැරුණා. අනිත් හැමෝම දෙවියන්ට සේවය කළා නැතුව නෙමෙයි. ඒ සංසගේ මළුන්ගේ නැගිටින් පස්සේ ඔවුන් එතනම වේද සාක්ෂිකාරයට මැරුණා. නමුත් ලොකෝට කලේ නැහැ. ඔව්. ඉතිහාසෙ කියන බයිබලේ නැහැ. පේනව නේද? ආත්මික උසස් මට්ටමේ ජීවිත විරකත් සාමාන්‍ය ජීවිතේ වල වෙනස. right? ඉතින් මම කියන්නේ දැන් ඒස් ඇත්තටම බයිබලේ පදවල කීප බලමු. යොහාන් 1 යොහාන් 4:17 කියන බලන්න. 1 යොහාන් 4:17 සියලු අධර්මිෂ්ඨකම් පාපයය. මරණයට නොපමුණවන පාපයක් ඇත්තේය. නෑ. 1 යොහාන් 4:17 අප තුළ ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් ඒ තැනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකෙහි සිටින බැවින් විනිශ්චය දවස ගැන නිසකකම ඇතුව සිටීමය. බලන්න අප තුළ ප්‍රේමය සම්පූර්ණ සිය තිබී නම් ඒ තැනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකෙහි
සිටින බැවින් කියලා. රයිට් මොනවද මෙතන කියන්නේ? යොහන් කියනවා යේසුස් වහන්සේ මේ පොළවේ සිටියාකෙම අපටත් ඉන්න පුළුවන්. අපි ඉන්නවා. ඉන්න පුළුවන් නෙමෙයි ඉන්නවා. එහෙනම් යේසුස් වහන්සේ මේ පොළවේ ඉන්නකොට ආත්මයෙන් පූර්ණව සිටියා. ආත්මවන්සේ බලයෙන් පූර්ණව සිටියා. ඒ කියන්නේ යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරගෙන යාපත් ක්‍රියාවල් කරගෙන හිටියා. ඉතින් අපි මේ පොළවේ යේසුස් වහන්සේ වගේම ඉන්න ඕනේ නම් ඒ ක්‍රියාවල් අපගේ ජීවිතේ තිබෙන්න ඕනේ. ඉතින් ඒ ක්‍රියාවල් අපගේ ජීවිතේ තිබුණේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි ආත්මීකව උසස් මට්ටමට එන්න ඕනේ. එමෝගේම වගකීම එක. රයිට්? 1 යොහන් 4:4 මොන කියන්නේ? 1 යොහන් 4:4 මාගේ ප්‍රිය දරුවනි නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. රයිට් බලන්න මාගේ ප්‍රිය දරුවනි නුඹලා දෙවියන් වහන්සේට අයිතිව රයිට් යක්ෂයාට අයිතිව නෙමෙයි දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් කියලා කියා තිබෙනවා. ඒ විතර නෙමෙයි නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නේය. රයිට්? ඉතින් ජය ගන්න යනවා නෙමෙයි ජය අරගෙන ඉන්නේ. මේ ලෝකේන යක්ෂයාට වඩා අප තුල ඉන්න ස්වාමින් වහන්සේ බලවත්ව ඉන්නවා. ඉතින් ඒ බලය ඉතින් අද සභාවට තියෙන ලොකු ප්‍රශ්නේ විලා තමා තුල තිබෙන බලය ආධිපත්‍ය දන්නේ නැහැ. හො ඒ නිසා තමයි සමවෙන්න මම ලෙඩ වෙලා ඉන්න අයට යාත්‍රා කරන්න නැතුව නෙමෙයි. රයිට්? අපි ඉගෙන ගන්න ඕනේ පැත්තක් තියෙනවා. ආත්මේ වර්ධනය වෙච්ච ගමන්ම අපි හැම දෙයකටම දුවලා යන්නේ නැහැ තව එක්කෙනෙක් ළඟ යාත්‍රා කරන්න කියලා. අනේ පාස්ටර් මට මේ සතිය පුරාම එම්බිරිස්සාව. ඒකෙන් පේනවා ලදරුවාද ළමයාද පුත්‍රයාද කියලා. right? එනෝ නේද? මං හිතනවා ඔයගොල්ලෝ තේරෙනවා මං කියන්නේ. ඔව්. අපි යාත්‍රා කරන්නේ ඒවට. අපිට එම්ඩිසා එනවා නම් ඵලය යක්ෂ යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා යනකොට යනවා. ආමෙන්. ඔව් එච්චරයි. මම අවුරුදු 6ට කලින් මැරෙන්න ඕන කෙනා. මගේ තත්ත්වයම තිබුණා. අවුරුදු 7ක් ලඟ වෙන්න යනවා. right? දොස්තරවරු අතරියා මගේ තත්ත්වය බරපතලයි. ඉතින් ඒකත් එක්කම ඇත්තටම මට මගේ වග්ගඩු දෙකම නැති වෙ ගියා. දේවැඩියාව නිසා හුඟක් හානි සිදු වුණා. ඒක මගේ නොසැලකිලිකම නිසා වෙන කාරණා නෙමෙයි. right? ඒ වුණාට දැන් මාව සුව කරගන්න ඕනේ කියලා වෛද්‍යවරුන්ගේ උපදේශ අනුව මම දේවැඩියාට පැති ගණනාවක් ගත්තා. පැති ගණනාවක්. ඒකත් එක්කම ඉන්සුලින් ගන්නා ලොකු ප්‍රමාණයක්. පැතිත් එක්කම මං ඉන්සුලින් ගන්නවා උදේට 20ක් යුනිට් 20ක් හවසට යුනිට් 15ක් ගන්නවා. ඒකයි මගේ තත්ත්වය මගේ පණ තියා ගන්න ඕනේ කියලා. right? ඒකත් එක්කම යාත්‍රා කරන එක වචනේ ප්‍රකාශ කරන එක දැන් මමයි සිස්ටරුයි දැන් ටික කාලයක් උදෑසන නැගිට ගමම්ම දෙන්නම නැගිටලා පළවෙනිම දත් මැදලා දෙන්නම වාඩි වෙලා දෙවියන්ට ස්තුති කරලා ප්‍රශංසා කරලා ස්වල්ප වේලාවක් දෙන්නම රාත්‍රී භෝජන ගන්නවා හැමදාම. යේසුස් වහන්සේගේ මරණය ගැන සිහි කරලා උන්වහන්සේ කසපාරේ අපිට සුවේල් දීලා දෙවෙන එකට ස්තුති කරලා මේක නොකඩවා දිනපතා අපි දෙන්නම කරගෙන එනවා. ඒක විශ්වාස කරලා කරපු නිසා පියවරින් පියවර මගේ ශරීරය තිබුණා වූ අර දියවැඩියා තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙන්න පටන් ගත්තා.
නැති වෙන්න පටන් ගත්තා. පළමුවෙන්ම මම ගත්තු පැති ඔක්කොම නතර කළා. ඊට පස්සේ ඉන්සුලින් ගන්න ප්‍රමාණය පියවරින් පියවර අඩු කරගෙන ඉවිලා උදේට 20 ගත එක දැන් 3ක් ගන්නේ. right? හවසට 15ක් ගන්න එක 3ක් ගත්තෙන් මම ඒකත් මම අර ප්‍රඥාවෙන් ඉන්න ඕනේ කියලා. දැන් මේ සැරේ වෛද්‍යවරයා හම්බ වෙන්න ගිය වෙලාවදී අර වෛද්‍යතුමිය කිව්වා ඔයා මේක නතර කරන්න පුළුවන් කියලා. මොනවද? ඉන්සුලින්. පැති නතර කරලා ඉවරයි. දැන් ඉන්සුලින් නතර කරන්න පුළුවන්. ඔයාගේ සීනි නැහැ කියලා. ඒ කියන්නේ දියවඩයාවෙන් සම්පූර්ණ ගැලවිලා. දැන් සිස්ටර්ට ඒ තත්ත්වය තිබුණා. එයාට සම්පූර්ණයෙන්ම සුවය දෙයි. දෙවියන්සේගේ බලය. දැන් රාත්‍රී භෝජනය අප ගන්නකොට සුළු කොට සලකන්න හොඳ නැහැ. දෙවියන්සේගේ වචනේ ඒක විශ්වාස කළා නම් අනිවාර්යයෙන්ම අපිට දීර්ඝායුෂ ලබන ජීවිත වෙන්න පුළුවන්. ආමෙන්. ඔව් ඒක තමයි සත්‍යය. ඉතින් ඇත්තටම දෙ උසස් මට්ටමේ මම ඒකයි කිව්වේ අපි ආත්මිකව අපි උසස් මට්ටමේ ජීවිත වෙනවා. ඒ කියන්නේ අපගේ ආධිපත්‍ය දැනගෙන දෙවියන්සේ උන්වහන්සේ අප තුළ ඉන්න තෙරුණවහන්සේ මේ ලෝකයේ යක්ෂයට වඩා උතුම් බලවත්. උන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස් ස්වාර්ථ තුළ අපට සියල්ල කරන්න පුළුවන්. ඉතින් ඇතරම මම කෙට්ටු වෙලා ඉන්නේ ලෙඩ නිසා නෙමෙයි. මගේ කෑම වෙනස් කරපු නිසා. ඒක මම ඕනෑකමින් කන කෑම. බත් කන එක නතර කළා, පාන් කන එක නතර කළා. දෙයි ගොඩක් කාලෙට පස්සේ අද උදේ මට පාන් පෙති දෙකක් මේගොල්ලන් දුන්නා උදේට කන්ට. උඟක් කාලෙට පස්සේ මං ආසාවෙන් කියලා උඟක් කාලා කෑව නෑ. බත් කලාතුරකින් කොයිරි පිට ගියා නම් කනවා මිසා ගෙදර කන්නේ නෑ. ඒ වුණාට ගිය ඉරිදා මං කියලාම කිව්ව සෙනසුරාදා ඒට දවල්ට මට බත් ඕනි කියලා. ඒ බත් කන්න ආසාවේ පෙරේත ගමේ. ඉතින් ඒක මම ගන්න ආහාරය නිසා තමයි මම අර කෙට්ටුවට ඉන්නේ. right? ලෙඩ නැහැ. ඒ කියන්නේ දෙවියන්සේ වචනේ කියලා තිබෙනවා ගීතාවලියේ 91:16 වෙන කියන්නේ අපිට දීර්ඝායුෂ ලබා ගන්න ජීවිත වෙන්න පුළුවන් කියලා. ඒක එක ආශිර්වාදයක්. උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කියලා තිබෙනවා අපි 120ක් ජීවිත වෙන්න පුළුවන් කියලා. දැන් මම එක දවසක් දෙවියන්සේ වචනේ මෙනෙහි කරනකොට ගලාති 3:13 කියලා තිබුණා ගසක එල්ලන සියලු සාපලා දෝයයි කියලා ලියා තිබෙන පරිදි ක්‍රිස්තුස් වහන්සේ මාවදේශ සාප ඒ කියන්නේ කුරුසියේ මෙරලා මගේ සාපේ උන්වහන්සේ අරගත්ත කියලා. එහෙනම් සාපේට මං අයිති නෑ. මරණය කොහොමද ආවේ? සාපේ නිසා. ආදම් පාපෙට වැටිච්ච නිසා සාපේ ආවා. ඒ සාපේ තුලින්ම තමයි මරණය ආවේ. ඉතින් යේසුස් වහන්සේ ඒ සාපේ කුරුසිය දරාගත්තා නම් මේ සාපේ මගේ ජීවිතය පාලනය කරන්න බෑ. ඔව්. ඒ සාපේ පාලනය කරන්න බෑ. right? ඉතින් මරණයේ සාපේ පවා මං නිදහසලා ඉන්නේ. එහෙනම් මම මැරෙන්න ඕනේ නැහැ. විශ්වාස කරන්න පුළුවන්ද ඒක? මේ අමුතු කතාවක්නේ පාස්ටර් කියන්නේ. කවුද මැරෙන්න තියන්නේ? ඒක ඔයගලන් කැමතිද? ඔව්. බලන්න. යෝබ් පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදේ මොන කියන කියලා. යෝබ් පොතේ මම මේ පදේ දුන්නේ බලන්න. එවිට දරුවෙකුගේ මාංශයට වඩා බලන්න. හොඳට ආගන්න. එවිට දරුවෙකුගේ මාංශයට වඩා ඔහුගේ මාංශය අලුත් වී පේනව නේද? මොන කියන්නේ දරුවෙකුගේ මාංශයට වඩා ඔහුගේ මාංශය අලුත් වී ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත. ඕහෝ. කවුද කියන්නේ? යෝබ් කියනවා. ඒ යෝබ් ඇත්තටම දුවරුන් පුතාලා ඔක්කොම ඉඳලා ඇත්තටම වයස ගිය මිනිසයා. ඉතින් ඒ මිනිසයා කියනවා මගේ මාංශය දරුවෙකුගේ මාංශය වගේ වෙනස් වී මගේ තරුණ කාලයට මම නැවත වරක් යනවා කියලා කියන්නේ.
දැන් අපි පුරුදු වෙලානේ කාලේ යන්නේ අපේ වයස යනවා. මම එක දවසක් දැක්කා පියුමගේ අර Facebook මේක දාලා තිබුණා පියුමේවිලා ඒ කියන්නේ මම වාගනව මුණ හරි ඒ දාලා තිබුණා. ඒක මොකද ඒගොල්ලන් විවාහෙන්ට කලින්ම සූදානම් කරලා තිබුණා. දැන් 4 සැරයක්ද කොයිද වෙනස් කළා මේ කොරෝනා නිසා. ඉතින් එයා දාලා තිබුණා අපි බන්දිනවල නාකි වෙයි කියලා දෙන්නම. මට හරි ඉනාගේ ඒක දැකපු ගමම. ඒක සාමාන්‍යයෙන් ඕන කෙනෙක් හිතන විදිය. කාලේ යන්ට වයස යනවා අපේ කාලේ ඉවරයි කියලා. නමුත් දෙවියන් වහන්සේ වචනේ ගෙන ඒක අනිත් පැත්ත. යෝබ් කියනවා මගේ මාංශය ලදරු වගේ මාංශයට වඩා හොඳට තියෙන්න යනවා කියලා. ඒ විතර නෙමෙයි මොනවද මගේ යෞවන වයසට මම යන්ට යනවා කියලා. ඒකට පස්සේ බලන්න පුළුවන් යෝබ් යක්ෂ විසි පාර ගාලා ඇතර සියලු දේ විනාශ වෙලා දරුවකම නැති වුණා. ඊට පස්සේ ජෝබ්ගේ ඇදහිල්ල අනුව ජෝබ්ට නැවත වරක් බෝ ළමයි අවු වෙනවා. ඔගේ තරුණ කාලයට නැවත වරක් ගියා. ආමෙන්. ඉතින් ආත්මිකව අපගේ ජීවිත උසස් මට්ටමේ ජීවත් වුණා නම් මේ ආශිර්වාද සියලු දෙනාම ලබා ගන්න පුළුවන්. මගේ කාලය ඉවරයි. අපි යාත්නා කරමු. Thank you, Jesus. Hallelujah. Hallelujah. ශුද්ධ දෙවියන් වහන්සේ නැවත වරක් ඔබ වහන්සේ පාදමුලට එන්නත් ඔබ වහන්සේගේ වචනයට එවුම්කම් දෙන්නත් ඔබ වහන්සේ දුන්නා කරුණා නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී අද දින ඔබ වහන්සේගේ වචනේ අනුව අපි ආත්මිකව උසස් ජීවිතයක් ගොඩනගා ගන්න පිණිස ඔබ වහන්සේ අපට අද දින කතා කරපු නිසා ස්තුතිවන්ත වෙනවා. ලෝකේ සාමාන්‍ය මිනිස්සු ජීවිත වෙන වගේ අපි ජීවත් නොවන විදියටත් ඔබ වහන්සේ අපට තබා තිබෙනා සැලසුම අනුව අපි ජීවත් වෙනටත් කරනවා දෙන්න කියලා මම යාත්නා කරනවා. ඔබ වහන්සේ ඒ දේ ලබා දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්.